තාරක ගිණුම් කරන්නේ නිර්මාණශීලී අනාවරණය. සීනාධීර පෙරේරා. අයිබෝන් අපි 2021 ළමයින්ට රිවිෂන් පන්තියේ පළමු නිබන්ධනය සාකච්ඡා කිරීම අද ආරම්භ කරනවා. මීට කලින් මම ප්‍රශ්නපත්‍ර දෙකක් සාකච්ඡා කළා 2020 ලෙවල් පේපර් එකේ ප්‍රශ්න අන්තර්ගත කරලා. අපි අද රිවිෂන් එකේ පළමු නිබන්ධනය සාකච්ඡා කරනවා. පළමු පාඩම තමයි උසස් පෙළ විෂය නිර්දේශයේ ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව. ඒකේ මම පළමු නිබන්ධනයේ නම් කරලා තියෙනවා KRT 1 knowledge reset tute කියන එක තමයි එතන මම අදහස් කරලා තියෙන්නේ. අපි මේ ටියුට් එකෙන් පිළිවෙලට තියරි කරුණු ඉතා කෙටි කාලයක් තුළ මතක් කරගෙන විභාග ප්‍රශ්න සහ නිර්මාණශීලී ප්‍රශ්න සාකච්ඡා කරනවා මේ නිබන්ධන තුලිනුත්. ඊට අමතරව අපි පේපර් වර්ග කීපයක් රිවිෂන් පාඨමාලාව තුළ සාකච්ඡා කරනවා. එහෙනම් නිබන්ධනය සාකච්ඡා කිරීම තමයි අපි අද ආරම්භ කරන්නේ. එතකොට මේ නිබන්ධනේ ඔයාලට පුළුවන් ක්‍රමානුකූලව මුල ඉඳලා පාඩම් පිළිබඳ නැවත මතක් කර ගැනීමක් කරන්න. ඒ වගේම තියරි පන්තියේ ටියුට් අපි ක්‍රමානුකූලව ඉගෙනගෙන තියෙනවා. ඒ ටියුට් මුල ඉඳන් අරගෙන මීට සමගාමීව අධ්‍යයනයක් කරන එක වඩා හොඳයි. එතන මේ නිබන්ධනය ලබාගෙන නැති කට්ටිය ආයතන වලට ඇවිල්ලා ලබා ගන්න කට්ටිය ආයතන වලට ඇවිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම මම මේකේ සාකච්ඡා කරන ප්‍රශ්න කොටස් PDF ස්වරූපෙන් වීඩියෝ එකට යටින් අන්තර්ගත කරනවා. ඔයාලට පහළට ගිහින් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන ටියුට් එක ගන්නකම් හැමෝම ටියුට් එක ගන්නකම් PDF එක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු. දැන් ගිණුම්කරණය අපි මුල ඉඳලා නැවත පොඩි මතක් කර ගැනීමක් කළොත් ගිණුම්කරණය අපි වර්තමානයේ හඳුනගන්නේ කොහොමද? වර්තමාන හඳුනා ගැනීම. සමහර වෙලාවට අපි කියනවා ව්‍යාපාරික භාෂාව. සමහරට තොරතුරු පද්ධතියක්. සමහරලාට සම්පත් පාලන මාධ්‍යයක්. ඒකට වර්තමානයේ බොහෝ වෙලාවට අපි කතා කරනවා වැඩිපුරම කතා කරන්නේ ව්‍යාපාරික භාෂාව. ඇයි? ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඒ ව්‍යාපාර පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට පහසුවෙන් තීරුම් ගත හැකි ආකාරයේ ස්වරූපයකට පරිවර්තනය කරලා ඒටම ආවේනික වචන නීති රීති පාවිච්චි කරලා විවිධ මාධ්‍යයන් ඔස්සේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට සැපයීමක් කරනවා. ඒතකොට දැන් භාෂාවක් ගත්තාම භාෂාවක තියෙනවනේ නීති රීති. ඒ වගේම භාෂාවේ තියෙනවනේ ඊට ආවේනික වචන. එහෙනම් මේ ගිණුම්කරණේ ඊටම ආවේනික වචන සංකේත ඒ වගේම නීති රීති වලට යටත්ව ගිණුම් කරන ප්‍රමිත සංකල්පනාත්මක රාමුවේ නිර්දේශයන් භාවිතා කරලා තොරතුරු සංනිවේදනයක් කරනවා. එහෙනම් අපි කියනවා ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරික භාෂාවක්. ගිණුම්කරණයේ විධිමත්ව ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාර තුළ. ඒතර ව්‍යාපාර ඇල්මක් දක්වන කණ්ඩායම් වලට තමන්ගේ තොරතුරු සපයන්න පාවිච්චි කරන්නේ ගිණුම්කරණය. ඒතර තොරතුරු පද්ධතියක් කියන්නේ අපි දන්නවා මේ තොරතුරු පද්ධතියකින් වෙන්නේ දත්ත තීරණක සකස් කරලා තීරණගත හැකි ආකාරයේ තොරතුරු වලට පරිවර්තනයක් කරනවා. ගිණුම්කරණය තුළිනොත් ව්‍යාපාරයක එදිනෙදා හටගන්නා ගනුදෙනු හා සිද්ධීන් ඒ වගේම අනිකුත් ආර්ථික දත්ත ඒකරාශී කරලා වාර්තා කරලා ක්‍රමානුකූලව වාර්තා කරලා සකස් කරලා තීරණගත හැකි ආකාරයේ ස්වරූපයකට පරිවර්තනය කරලා විවිධ මාධ්‍යයන් ඔස්සේ
ඇල්මක් දක්වන කණ්ඩායම් වලට ලබා දෙනවා. නිසා මෙතන දත්ත තොරතුරු බවට පරිවර්තනය වීමක් ගිණුම්කරණයේදී දකින්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ගිණුම්කරණයේ තොරතුරු පද්ධතියක් කියලා. ඒ වගේම සම්පත් පාලන මාධ්‍යයක්. ව්‍යාපාරයක ඕන ව්‍යාපාරයක තියෙන සම්පත් සීමිතයි. මේ සීමිත සම්පත් ඵලදායී ලෙස අරමුණු කරා මෙහෙවුවොත් තමයි අපිට ව්‍යාපාරික පරමාර්ථ උපරිමාකාරයෙන් ළඟා කරගන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරික කළමනාකරුවන්ගේ වගකීම තමයි සම්පත් පාලනය කරන එක. සම්පත් ඵලදායී ලෙස අරමුණු කරා මෙහෙවන එක. ගිණුම්කරණයෙන් මේ සඳහා සහයෝගයක් ලබා දෙනවා. ගිණුම්කරණයෙන් සම්පත්වල භාවිතය, සම්පත්වල වෙනස් වීම වාර්තා කරනවා. ඒ නිසා අපිට වංචා වැරදි අවම කරගන්න පුළුවන්. ඵලදායී ලෙස සම්පත් භාවිතා කරන්න පුළුවන්. ගිණුම්කරණයෙන් ඒ සඳහා උදව්වක් දෙනවා. සහයෝගයක් දෙනවා. ඒ නිසා අපි කියනවා ගිණුම්කරණය කියන්නේ සම්පත් පාලන මාධ්‍යයක්. අපි සාමාන්‍යයෙන් කතා කරනවා සම්පත්වල සීමිත බව නිසා තමයි ගිණුම්කරණය වගේ විෂයක් බිහි වෙලා තියෙන්නේ. සම්පත් සීමිත නිසා තමයි අපිට ඒක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ. ඕනෑම ආර්ථිකයක තියෙන සම්පත් සීමිතයි. ඒ නිසා ආර්ථිකයක් තුළ ජීවත් වෙන මිනිස්සු සතු, ආයතන සතු, ව්‍යාපාර සතු සම්පත් සීමිතයි. ඒ නිසා මේ සම්පත් ඵලදායී ලෙස අරමුණු කරා මෙහෙවන්න තමයි කළමනාකරණය බිහි වෙලා තියෙන්නේ. කළමනාකරුවන්ට ඒ සඳහා තීරණ ගන්න, සැලසුම් හදන්න, පාලනය කරන්න තොරතුරු අවශ්‍යයි. ඒ තොරතුරු ගිණුම්කරණය මගින් සපයනවා. ඒ නිසා අපි කියනවා ගිණුම්කරණය කියන්නේ සම්පත් පාලන මාධ්‍යයක්. අපි ගිණුම් කරන නිර්වචනය ගත්තොත් දැන් ගිණුම්කරණී වර්තමානයේ හඳුනා ගන්න ආකාරයෙන් අපි කතා කරේ සම්පත් පාලන මාධ්‍යයක් කියනවා. ව්‍යාපාරික භාෂාවක් කියනවා. තොරතුරු සපයන පද්ධතියක් කියනවා. අපි බොහොම මෑත කාලේ වැඩිපුරම භාවිතා කරන ගිණුම්කරණය සමස්ත වශයෙන් නිර්වචනය කිරීම සඳහා භාවිතා කරන නිර්වචනයක් මම ගත්තා. අපි මේක තියරි පන්ති වල සාකච්ඡා කරලා තියෙනවා. නැවත මම මතක් කිරීමක් කරොත් ගිණුම්කරණ නිර්වචනය definition of accounting, the process of identifying, measuring and communicating economic information. අපි දන්නවා economic information කියන්නේ ආර්ථික තොරතුරු. ආර්ථික තොරතුරු. The process ක්‍රියාවලිය. The process of identifying, measuring and communicating. හඳුනා ගැනීම, මිනුම් කිරීම හා sannivedanaya කිරීම. මොනවාද? ආර්ථික තොරතුරු. එහෙනම් ආර්ථික තොරතුරු හඳුනා ගැනීම, මිනුම් කිරීම හා sannivedanaya කිරීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා මෙයා විස්තර කරන්නේ. ඒක තවදුරටත් විස්තර කරනවා to permit informed judgments and decision by users of the information. Users of the information කියන්නේ තොරතුරු භාවිතා කරන්න. ඒක තොරතුරු භාවිතා කරන්නන්ට ඔවුන්ගේ තීන්දුව తీරන judgments and decisions. තීන්දුව తీරන ගැනීමට ඉඩකඩ ලබා දෙන්න, අවස්ථාව ලබා දෙන්න ආර්ථික තොරතුරු හඳුනා ගැනීම, මිනුම් කිරීම හා sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණයයි කියනවා. එහෙනම් අපිට එකේ දාලා අදහස ගත්තාම තියෙන්නේ තොරතුරු භාවිතා කරන්නන්ට ඔවුන්ගේ තීන්දුව తీරන වලට, ඔවුන්ගේ තීන්දුව తీරන ගැනීමට සඳහා, තීන්දුව తీරන ගැනීම සඳහා ආර්ථික තොරතුරු හඳුනා ගැනීම, මිනුම් කිරීම හා sannivedanaya කිරීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා හඳුනගන්නේ. එතකොට මේ නිර්වචනයක් අපි කටපාඩම් කිරීමෙන් තේරුමක් නැහැ. හැබැයි මේ නිර්වචනයක් තුළින් අපිට පුළුවන් මේ ගිණුම්කරණේ පරමාර්ථය. දැන් මේ නිර්වචනයේ වර්තමානයේ සමස්ත ගිණුම්කරණේ නිර්වචනය කිරීම සඳහා භාවිතා කරන ඇමරිකානු ගිණුම්කරණ සංගමය ඉදිරිපත් කරපු නිර්වචනය. එතකොට මේ තුලින් අපිට පුළුවන් ගිණුම්කරණයේ මොන වගේ විෂයක්ද? එහි ක්‍රියාකාරීත්වය මොකක්ද? ගිණුම්කරණයේ අරමුණු මොකක්ද කියලා මේ නිර්වචන තුලින් ඉගෙන ගන්න. අපි තියරි පන්තියේ නිර්වචන සමූහයක් කතා කරලා තියෙනවා. මම මේ එක නිර්වචනයක් දැනට ගත්තේ යම් මතක් කිරීමක් කරන්න. එතකොට අපි ගිණුම්කරණයේ අවශ්‍යතාව. ඇයි ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ? ඕනෑම සමාජයක දැන් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටිකක් තියෙනවානේ. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, සෞඛ්‍ය. ඒ වගේම වර්තමානයේ ගත්තාම තොරතුරුත් ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක්.
සමාජයක ඉන්න මිනිස්සු එදිනදා විවිධ තීන්දුව తీරන ගන්නවා. ඒ තීන්දුව తీරන ගන්නත් තොරතුරු අවශ්‍යයි. ඒ වගේම සමාජයක් තුළ ආර්ථිකයක් තුළ තියෙන ව්‍යාපාර සංවිධාන ඕනෙම ව්‍යාපාර සංවිධානයක තියෙන සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් අරමුණු කරා මෙහෙවද්දී ඒ ව්‍යාපාරික අරමුණු ඊටම උපරිමාකාරයෙන් ළඟා කරගන්නවා නම් උපරිමාකාරයෙන් ළඟා කරගන්න මේ සම්පත් අරමුණු කරා ඵලදායී ලෙස මෙහෙවන්න ඕන. ඒ ඵලදායී ලෙස මෙහීම සම්බන්ධ වගකීම තියෙන්නේ කළමනාකරුවන්ට. කළමනාකරුවන්ගේ ප්‍රධාන කාර්යය තමයි තීරණ ගැනීම. කළමනාකරුවන්ට තීරණ ගන්න තොරතුරු අවශ්‍යයි. එහෙනම් මේ සමාජයේ තියෙන සෑම ව්‍යාපාර සංවිධානයකටම තොරතුරු වැදගත් සම්පතක්. ඒ සමාජික ජීවත් වෙන මිනිස්සුන්ටත් තොරතුරු වැදගත් සම්පතක්. ඒ නිසා මේ ගිණුම්කරණේ අවශ්‍යතාව පැන නගින්නේ සමාජය තුලින්මයි. සමාජීය අවශ්‍යතාවයක් නිසා තමයි ගිණුම්කරණය පැන නගින්නේ. අපි කියනවා දැන් ඕනම ව්‍යාපාරයක සීමිත සම්පත් තියෙනවා. ওই සීමිත සම්පත් අරමුණු කරා මෙහෙවනවා. මේ සම්පත් සීමිත නිසා තමයි ඒව පාලනය කරන්න වෙන්නේ. ඒව ඵලදායී ලෙස මෙහෙවන්න වෙන්නේ. දැන් පුද්ගලික ජීවිතයේදී ඔයාලා කියනවා ඔයාලා මුදල් එහෙම නාස්ති කරද්දී සමහරලාට මුදල් අනවශ්‍ය විදිහට භාවිතා කරද්දී සමහරලාට දෙමව්පිය වුණත් කියනවා සල්ලි ගස් වලින් ගන්නවා කියලා හිතුවද. දැන් සල්ලි ගස් වලින් කඩන්න තියනවා කියන්නේ Tamanට අවශ්‍ය වෙද්දී ඔය යන ගමන් ගහකින් කඩේ යන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට ඕන තරම් සල්ලි වටින් පිටින් හොයා ගන්න පුළුවන්. නමුත් එහෙම නැහැ. සල්ලි. ඒ කියන්නේ සීමිතයි. සල්ලි ගස් වලින් කඩා ගන්න බෑ. ඒ කියන්නේ සල්ලි ගස් වලින් කඩනවද කියලා අහන්නේ ඉස් තියෙන මුදල් අර පරිස්සමින් පාවිච්චි කරන්න කියන එකනේ. හරි. එහෙනම් සීමිත සම්පත් මුදල් කියන්නේත් සීමිත සම්පතක්. සීමිත සම්පත් අරමුණු කරා ඵලදායී ලෙස මෙහෙවන්න ඕනේ. ඒ වගේ සීමිත බව නිසා. ඒක හිතුව පැතුව තරම් සම්පත් නැහැ. ඒ නිසා ආර්ථිකයක් සතු ආයතනයක් සතු පුජ්‍යලයක් සතු සම්පත් සීමිතයි. එහෙනම් අපි කතා කරන්නේ ගිණුම්කරණයේදී ව්‍යාපාර ගැන. ඒක ගිණුම්කරණයේ ක්‍රියාත්මක වෙන ව්‍යාපාර සංවිධානය තුළ. එහෙනම් ව්‍යාපාරයක් සතු සීමිත සම්පත් අරමුණු කරා මෙහෙවද්දී අනිවාර්යෙන් ව්‍යාපාරයක් වුණාම සීමිත සම්පත් තියෙනවා අරමුණු තියෙනවා ලාභ හෝ සමාජ සුබ සාධනීය හෝ විවිධ අරමුණු තියෙන්න පුළුවන් සම්පත් අරමුණු කරා මෙහෙවීමක් තියෙනවා. ඒ අරමුණු ඵලදායී ලෙස ළඟා කරගන්න නම් මේ සම්පත් අරමුණු කරා ඵලදායී ලෙස මෙහෙවීමක් කරන්න ඕනේ. අරමුණු උපරිම ආකාරයෙන් ළඟා කරගන්න නම්. දැන් ව්‍යාපාරික ලාභය නම් අරමුණ ලාභ උපරිම කරන්න නම් සම්පත් නැති නාස්ති කරලා බෑ. සම්පත් ඵලදායී ලෙස. දැන් අපි සාමාන්‍ය වාලයේ ගෙදර දොරදී කියනවා අර පිරිමැසුම් දායක බව. දැන් අම්මා අර පිරිමැසුම් දායක වෙන්න බෑ. හරි. තාත්තා උපේන දේ නිවැරදිව කළමනාකරණය කරගන්න නම් අම්මා අර පිරිමැසුම් දායක වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ අර පිරිමැසුම් දායක බවට අපි මෙතනදී පාවිච්චි කරන්නේ ඵලදායී ලෙස. ඵලදායීතාවය. එහෙනම් සීමිත සම්පත් අරමුණු කරා ඵලදායී ලෙස මෙහෙවන්න වගකීමෙන් බැඳෙන්නේ ආයතනික කළමනාකරණය. කළමනාකරණය කියන්නේ කළ යුතු දේ මනා ලෙස කිරීම කළමනාකරණයයි. හරි දේ හරියට කිරීම කළමනාකරණයයි. මේ කළමනාකරුවන්ගේ ප්‍රධාන කාර්යය තමයි තීරණ ගැනීම. තීරණ ගැනීම, ඩිසිෂන් මේකින්. තීරණ ගැනීමට අවශ්‍ය දේ තමයි තොරතුරු. එහෙනම් මේ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු කළමනාකරණයට ලබා දෙන්නේ කවුද? ලබා දෙන ප්‍රධාන පාර්ශ්වය තමයි ගිණුම්කරණය. හැබැයි කළමනාකරුවන්ට තීරණ ගන්න වැදගත් වෙන්නේ මූල්‍යමය තොරතුරු විතරක් නෙමෙයි. මූල්‍යමය නොවන තොරතුරුත් වැදගත්. ඒ නිසා ගිණුම්කරණයනොත් කළමනාකරුවන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු වගේම මූල්‍ය නොවන තොරතුරුත් සැපයීමට වග බලා ගන්නවා. හැබැයි කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු සපයන එකම ප්‍රභවය ගිණුම්කරණය නෙමෙයි. හැබැයි ප්‍රධාන ප්‍රභවය ගිණුම්කරණය කියලා අපට තර්ක කළ හැකියි. ඊළඟට අපි බැලුවොත් ගිණුම්කරණයේ පරමාර්ථ. පරමාර්ථය දැන් ප්‍රධාන පරමාර්ථය වගේ ඇහුවොත් ගිණුම්කරණයේ ප්‍රධාන පරමාර්ථය ගිණුම්කරණයෙන් කරන්නේ තොරතුරු සපයන එක. කාටද? එක පාර්ශ්වයක් අපි හොඳින් හඳුනගත්ත කළමනාකරණය. හැබැයි කළමනාකරණය විතරක් නෙමෙයි. මේ ව්‍යාපාරයක් කියන්නේ සමාජය තුලින්ම බිහි වූ ඒකකයක්. සමාජය තුලින්ම බිහි වූ ඒකකයක්. එහෙනම් සමාජයේ ඉන්න මිනිස්සු
තුලින්ම තමයි ව්‍යාපාරය ඇති වෙන්නේ. ඒ නිසා ව්‍යාපාර කෙරේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් සමූහයක් ඉන්නවා. ව්‍යාපාරයක් පවතින්න නම් අනිවාර්යෙන් සමාජයක් තියෙන්න ඕනේ. ඒ සමාජය තුළ විවිධ පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් තමයි ව්‍යාපාරයක් පවතින්නේ. දැන් අපි කතාවට කිව්වට අපි කවුරුත් නැති පළාතකට ගිහින් කන්දක් උඩ කඩයක් දාගමු කියලා. එතන ව්‍යාපාරේ පවතින විදිහක් නැහැ. කවුරුත් නැති පළාතකට ගිහින් කන්දක් උඩ කඩයක් දාගත්තාම කවුරුත් නැතුව කොහොමද බාන්න ගන්නේ? කවුරුත් නැත්නම් කොහොමද සේවකයෝ ශ්‍රම සම්පත ලබා ගන්නේ? සැපයුම් කරුවකෝ, ණය ගන්න පාර්ශවයන්කෝ කොහොමද මේ කන්දක් උඩට වගේ ගියාම පාරිභෝගිකයෝ ළඟා වෙන්නේ? නිසා ඒක මෝඩ කතාවක් කියලා තමයි අපි කියන්නේ. නිසා ව්‍යාපාරයකට පරිසරයක් ඕනේ. සම්පත් ලබා ගන්න, ශ්‍රමිකයෝ ගන්න, සැපයුම් කරුවෝනේ අවශ්‍ය දේවල් ගන්න, මූල්‍ය පහසුකම් ගන්න බැංකුව ඕනේ. එතකොට යටිතල පහසුකම් තියෙන්න ඕනේ. ඒ නිසා ව්‍යාපාරයක් වටා විශාල පරිසරයක් තියෙන්න ඕනේ. පරිසරය පැවතුනොත් තමයි ව්‍යාපාර පවතින්නේ. නිසා ව්‍යාපාර කිසි වෙලාවක පරිසරය විනාශ කරන්න හොඳ නැහැ. ව්‍යාපාරික පරිසරය ආරක්ෂා කරගන්න ඕන. ඒ පරිසරය වෙනස් වෙද්දී ඊට අනුකූලව අපි වෙනස් වෙලා ව්‍යාපාර කටයුතු කරන්න ඕන. පරිසරය වෙනස් වෙද්දී වෙනස්ුනේ නැත්තම් ඒ ව්‍යාපාර වලට පවතින්නත් බෑ. ඒ නිසා අපි ගිණුම්කරණයේ මූලික පරමාර්ථය හැටියට අපි ගන්නේ ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. මේ ඇල්මැති පාර්ශවයන් කිව්වහම ව්‍යාපාරික ඉන්න කළමනාකරුවෝ විතරක් නෙමෙයි අර ව්‍යාපාරික පරිසරයේ ඉන්න විවිධ පාර්ශවයන්. ව්‍යාපාරට සම්පත් ආයෝජනය කරන අයිතිකරුවන් ওই පරිසරයේ ඉන්නේ. එතකොට වෙනත් ආයෝජකයන්, බැංකු, සේවකයෝ, අමුද්‍රව්‍ය සපයන කට්ටිය, භාණ්ඩ හා සේවා මිලට ගන්න පාරිභෝගිකයෝ මේ සියල්ල මේ පරිසරයේ ඉන්නේ. නිසා අපි පරිසරයක ගැටෙන ආකාරයෙන් ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. එතකොට මේ පරිසරයේ විවිධ පාර්ශවයන්ට ව්‍යාපාර පිළිබඳ තොරතුරු අවශ්‍යයි. එයාලා හැමතිස්සෙම ව්‍යාපාර කෙරේ ඇල්මක් තියෙන පාර්ශවයන්. එහෙනම් එයාලට අපි තොරතුරු සපයන ප්‍රධාන මාර්ගය හැටියට ගන්නේ ගිණුම්කරණය. ඒ නිසා අපි කියනවා ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම තමයි ප්‍රධාන පරමාර්ථය ගිණුම්කරණය. එතකොට මේ පරමාර්ථය ගත්තහම සාමාන්‍යයෙන් අපිට ගිණුම්කරණයේ පළමු ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්නවල පළමු ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට යොමු වෙන්නේ මේ ගිණුම්කරණයේ පරමාර්ථ. නැත්තම් ගිණුම්කරණය අපි කොටාන කොටස් දෙකකට බෙදනවා මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය. එතකොට මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය නැත්තම් මූල්‍ය ගිණුම්කරණයේ පරමාර්ථ. දැන් මම දැක්ක මේ ආසන්න විභාගයේ මූල්‍ය ගිණුම්කරණයේ පරමාර්ථ සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කිරීමක් කරලා තියෙන්නේ. එතකොට අපි ඊළඟට මේ ඇල්මැති පාර්ශවයන් කියන දේ ගත්තොත් එහෙම interested parties ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාර සංවිධාන මේ ව්‍යාපාරයක් වටේට මම දාලා තියෙන්නේ ඇල්මැති පාර්ශවයන් කවුද? කළමනාකරුවන්, හිමිකරුවන්. අපි සමාගමක වගේ නම් හිමිකරුවන් කියන්නේ කොටස්කරුවෝ, තරඟකරුවන්, රජය, මූල්‍ය ආයතන, ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන්, සේවකයන්, වෘත්තිකයන්. මම ප්‍රධාන වශයෙන් මේ පාර්ශවයන් ටික ගත්තේ සමාජයේ විවිධ කණ්ඩායම් විවිධ හේතු නිසා ව්‍යාපාර ක්‍රියාල්මක් දක්වනවා. දැන් ශිෂ්‍යයෝ, ගුරුවරු ඇල්මක් දක්වනවා. ශිෂ්‍යයෝ ඉගෙන ගන්න ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පාවිච්චි කරනවා. මූල්‍ය ප්‍රකාශන හදන්නේ කොහොමද? ඒ වගේ අන්තර්ගතය මොනවාද කියලා තොරතුරු ගන්නවා. ගුරුවරුත් ගිණුම් ප්‍රකාශන පාවිච්චි කරනවා ඉගැන්වීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කරගන්න. ඒ වගේම අපි මේ ගිණුම්කරණය ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදනවා. ඒ තමයි මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ෆයිනෑන්ෂල් ඇකවුන්ටින්, මැනේජ්මන්ට් ඇකවුන්ටින්. ඇයි මේ ගිණුම්කරණය අපි කොටස් දෙකකට බෙදන්නේ? තොරතුරු කියන්නේ වටිනා සම්පතක්. තොරතුරු ගිණුම්කරණයෙන් තීරණ ගන්න අවශ්‍ය නැත්නම් තීරණ ගන්න ප්‍රයෝජනවත් තොරතුරු හදන්න විශාල පිරිවැයකුත් දරනවා. එතකොට මේ තොරතුරු වටිනා තොරතුරු තරඟකරුවන් අතරපත් වුනහම එතන අපිට අවාසියක් වෙන්න පුළුවන්. තරඟකාරී ආයතන අපිම හදපු තොරතුරු පාවිච්චි කරලා අපිට අවාසියක්
වෙන ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ වටිනා තොරතුරු අපි පිටතට යාම ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ කියන්නේ සමහර රහස්‍ය තොරතුරු තියෙනවා. ඒව ආරක්ෂා කරගන්නත් ඕනේ. හැබැයි රටේ තියෙන නීති රීති වලට යටත්ව ඇල්මත් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු දෙන්නත් ඕනේ. ඒ නිසා තොරතුරු භාවිතා කරන ඇල්මත් දක්වන පාර්ශවයන්ගේ අරමුණුත් වෙනස්. එක එක පාර්ශවයන් තොරතුරු පාවිච්චි කරන්නේ එක එක අරමුණු සඳහා. එක එක අරමුණු තියෙන්නේ. ඒ නිසා ඒ පාර්ශවයන්ගේ අරමුණු වලට ගැළපෙන්න තොරතුරු ලබා දීම සඳහා ඒ වගේම අභ්‍යන්තර තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ගිණුම්කරණය වර්තමාන ප්‍රභේද දෙකකට බෙදලා ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. අපි දන්නවා මේ මත ගිණුම්කරන වෘත්තියත් ගණකාධිකරණ වෘත්තියත් කොටස් දෙකකට බෙදෙනවා. මූල්‍ය ගණකාධිකාරීවරු සහ කළමනාකරණ ගණකාධිකාරීවරු. එතකොට අපි මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය ගැන වෙනස්කම් කතා කළා මතක ඇති. මේ වෙනස්කම් කතා කරද්දී අපි ඒ වෙනස්කම් බලන්නේ අරමුණ අතින්. අරමුණ අතින් වෙනස්කම් තියෙනවා. ඒ වගේම භාවිතා කරන පාර්ශවයන් වල වෙනස්කම් තියෙනවා. නෛතික අවශ්‍යතාවයන්, නීතිමය අවශ්‍යතාවයන් පාදක කරගත්තොත් අපිට වෙනස්කම් දකින්න පුළුවන්. පොදුවේ පිළිගත් මූලධර්ම භාවිතය, මූල්‍ය ප්‍රකාශන හදන්න අපි පාවිච්චි කරන පොදු මූලධර්ම භාවිතය සම්බන්ධයෙන් ගත්තොත් මේ ගිණුම් කරන ශේෂ්ත්‍ර දෙකේ වෙනසක් තියෙනවා. සපේන තොරතුරු වල ස්වභාවය ගත්තොත් වෙනසක් දකින්න පුළුවන්. වාර්තා කරන වාර ගණන ගත්තොත් අපිට වෙනස්කම් දකින්න පුළුවන්. පිළියෙල කරන වාර්තා ගත්තොත් අපිට වෙනස්කම් දකින්න පුළුවන්. අපි ඉදිරි ප්‍රශ්නවලදී ඒවා සාකච්ඡා කරනවා. නමුත් මම ඊටාම කෙටියෙන් වෙනස්කම් කිව්වොත් අරමුණ. දැන් මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේ පරමාර්ථය අභ්‍යන්තර කළමනාකරණයට අවශ්‍ය තොරතුරු සපයන එක. භාවිතා කරන පාර්ශව ගත්තොත් මූල්‍ය ගිණුම්කරණ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට දෙනවනේ. එතකොට අපිට කියන්න බෑනේ මේ ව්‍යාපාර අභ්‍යන්තරේ ඉන්න කළමනාකරුවෝ මූල්‍ය ගිණුම්කරණ තොරතුරු ගැන දන්නේවත් නැහැ කියලා. මොකද ගමම දන්නේවා ගෙදර දැනගන්නේ නැතු යන්න විදිහක් නැහැනේ. ඒක අස්වාභාවිකයිනේ. සමහර තත්ත්වයන් තියෙන්න පුළුවන් ගමම දන්නවා ගෙදර දන්නේ නැහැ. හැබැයි ඒක අස්වාභාවිකයිනේ. එතකොට මේ මුළු බාහිර පරිසරයටම දෙනේවුවා කළමනාකරුවෝ දන්නේ නැහැ කිව්වොත් ඒක අස්වාභාවික දෙයක්. නිසා මේ බාහිර පාර්ශ්වයන්ට දෙන තොරතුරු කළමනාකරුවොත් පාවිච්චි කරනවා. හැබැයි කළමනාකරුවන්ගේ කාර්යයන් ඵලදායී සිදු කරගන්න මේ මූල්‍ය ගිණුම්කරණ තොරතුරු ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කළමනාකරණ ගිණුම්කරණයක් බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා භාවිතා කරන පාර්ශ්වයන් අතින් ගත්තොත් මූල්‍ය ගිණුම්කරණ තොරතුරු අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් කියන දෙකම පාවිච්චි කරනවා. බාහිර පාර්ශ්වයන්ුත් පාවිච්චි කරනවා, අභ්‍යන්තර කළමනාකරණයත් පාවිච්චි කරනවා. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයෙන් බිහි කරන කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු පාවිච්චි කරන්න ලැබෙන්නේ අභ්‍යන්තර කළමනාකරුවන්ට විතරයි. ඒ වගේම දැන් නෛතික අවශ්‍යතාවයන් මූල්‍ය ගිණුම්කරණයෙන් බාහිරට තොරතුරු දෙද්දී රටේ තියෙන නෛතික අවශ්‍යතාවයන් සැලකිල්ලට ගන්න ඕන. එතකොට කළමනාකරණ ගිණුම්කරණයෙන් එහෙම නෙමෙයි. කළමනාකරණ ගිණුම්කරණයෙන් මේ අභ්‍යන්තර කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු Tamanට ඕන විදිහට හදා ගන්නවා. දැන් ඔයාලා ගෙදර කට්ටියට කෑමු යද්දී සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහෙම ඇවිල්ලා බලන්නේ නැහනේ. ඔය හදිසි අම්මලාගේ කුස්සිය වලට එහෙම පයින්නේ නැහනේ කොහොමද පිරිසිදු වෙනවද කියලා බලන්න. ඇයි අභ්‍යන්තරේ කට්ටියට ඒක වැරදි විදිහට හදාගත්තොත් ඒක ගෙදර කට්ටියටනේ බලපෑම තියෙන්නේ. හැබැයි එහෙම නෙමෙයි. හෝටල් වලට සෞඛ්‍ය නිලධාරීන් ගිහින් බලනවා. ඇයි ඒවා බාහිරට තමයි බාහිර සමාජයට ආහාර සපයන්නේ. ඒ වගේ මේ බාහිර පාර්ශ්වයන්ට තොරතුරු හදද්දී රටේ නීතියට යටත් වෙන්න ඕන. හැබැයි අභ්‍යන්තර කළමනාකරුවන්ට එහෙම නෛතික අවශ්‍යතාවයන් නැහැ. ඒ වගේම පොදුවේ පිළිගත් මූලධර්ම භාවිතය. දැන් අතීතේ ඉඳන් ගිණුම් කරන පරිචයත් එක්ක ගිණුම් කරන්නේ ප්‍රායෝගික භාවිතයත් එක්ක ගොඩනැගිච්ච ගණකාධිකාරිය අතර පවතින යම් යම් පොදු එකඟතා
තියෙනවා. වෘත්තීය ගණකාධිකරණ ආයතන හඳුන්වා දීපු නිර්දේශයන් තියෙනවා. ඒවා මූල්‍ය ගිණුම්කරණයේ භාවිතා කිරීම අනිවාර්යයි. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී ආයතනට ආවේනික මූලධර්ම වලට ගිණුම් ප්‍රකාශන හදන්න පුළුවන්. ඒ වගේම තමයි සපයන තොරතුරු වල ස්වභාවය. මේ මූල්‍ය ගිණුම්කරණයෙන් ඓතිහාසික තොරතුරු සපයන්නේ. මූල්‍ය ගිණුම්කරණයෙන් සපයන තොරතුරු හරියට පශ්චාත් මරණ පරීක්ෂණයක තොරතුරු වගේ. ඒ කියන්නේ දැන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කියන්නේ මිනිහා මිනිස්සෙක් මැරිලා ඉවරුනාට පස්සේ තමයි තොරතුරු සපයන්නේ. ඒ වගේ මේ මූල්‍ය ගිණුම්කරණයනොත් අපි යම් කාලයක් ව්‍යාපාරයේ පවත්වගෙන ගිහිල්ලා ඉවර වෙලා බලනවා ලාභද කියලා. ඒකට අලාභ නම් වෙනස් කරන්න හැකියාවක් නැහැ. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයෙන් එහෙම නෙමෙයි. මිනිස්සයා මැරෙන්න ඉස්සලා කියනවා මෙයා මේ විදිහට ගියොත් එහෙම එච්චර කල් ජීවිතයක් නැහැ මැරෙන්න වෙනවා කියලා කලින් කියනවා. ඒ කියන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ අනාගතය ගැන තොරතුරු. අනාගතය ගැන තොරතුරු. ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණයෙන් සපයන්නේ අනාගතය පිළිබඳ තොරතුරු. හැබැයි මූල්‍ය ගිණුම්කරණයෙන් සපයන්නේ අතීතය පිළිබඳ තොරතුරු. හැබැයි දැන් අපෙන් ඇහුවොත් කළමනාකරණ ගිණුම්කරණයෙන් අතීත තොරතුරු දෙන්නේ නැද්ද? ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අනාගත තොරතුරු උනාට කළමනාකරණ ගිණුම්කරණයෙන් වර්තමාන අතීත අනාගත කියන සියලු තොරතුරු ඉදිරිපත් කිරීමක් කරනවා. හැබැයි මූල්‍ය ගිණුම්කරණයෙන් ඉදිරිපත් කරන්නේ අතීත තොරතුරු පමණයි. ඒ වගේම තවත් විදිහකට ওই තොරතුරු ස්වභාවය ගැන කිව්වොත් අපිට කියන්න පුළුවන් මූල්‍ය ගිණුම්කරණයෙන් සපයන්නේ මූල්‍යමය ස්වභාවයක් ගන්න තොරතුරු. මුදලින් මැනිය හැකි තොරතුරු. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයෙන් මුදලින් මැනිය හැකි තොරතුරු වගේම මුදලින් මැනිය නොහැකි තොරතුරුත් සපයනවා. අන්න ඒ වගේ ස්වභාවයේ වෙනසක් අපිට දකින්න පුළුවන්. වාර්තා කරන වාර ගණන සාමාන්‍යයෙන් නීතිමය පරිසරයකදී අපි දන්නවා මූල්‍ය ගිණුම්කරණයේ නෛතික අවශ්‍යතාවයන් තියෙනවා. මූල්‍ය ගිණුම්කරණයෙන් සාමාන්‍යයෙන් වාර්තා කරන්නේ වාර්ෂිකව. මූල්‍ය ප්‍රකාශන හදන්නේ වාර්ෂිකව. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයෙන් ඒ ආයතනයේ කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයේ පරිදි ඉල්ලූ විට තොරතුරු වාර්තා කිරීමක් කරන්න වෙනවා. ඒ වගේම පිළ කරන වාර්තා දැන් මූල්‍ය ගිණුම්කරණයට සාමාන්‍යයෙන් ගිණුම් කරන ප්‍රමිත වලින්ම තියෙනවා පිළ කරන වාර්තා. ඒ මොනවාද? අපි දන්නවා ගිණුම් කරන ප්‍රමිතාංක 1 සටහන් කරලා තියෙනවා ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, ගිණුම් ප්‍රතිපත්ති හා සටහන්. අන්න ඒ වගේ නිශ්චිත ප්‍රකාශන ටිකක් මූල්‍ය ගිණුම්කරණයේ තියෙනවා. හැබැයි කළමනාකරණ ගිණුම්කරණේ එහෙම අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ. සාමාන්‍යයෙන් අපි අයවැය ලේඛන, ව්‍යාපෘති ඇගයීම් වාර්තා, ප්‍රමිත පිරිවැය ලේඛන, විජලනයන් ඇගයීම් වාර්තා, නිෂ්පාදන පිරිවැය පිළිබඳ වාර්තා සැපීමක් කළමනාකරණ ගිණුම්කරණයෙන් කරන්න පුළුවන්. ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණයෙන් නිශ්චිතව අපිට පිළ කරන ප්‍රකාශන මෙච්චරයි කියලා ප්‍රකාශ කිරීමක් කරන්න හැකියාවක් නැහැ. නමුත් මූල්‍ය ගිණුම්කරණයෙන් අපිට පිළ කරන මූල්‍ය ප්‍රකාශන නිමවුම් වල අන්තර්ගතය ගැන නිශ්චිතව ප්‍රකාශ කිරීමක් කරන්න හැකියාවක් තියෙනවා. මේ ගිණුම් කරන ක්‍රම දෙක අනුව අපි ඉගෙනගෙන තියෙනවා ගිණුම් කරන ක්‍රියාවලි දෙකක් තියෙනවා. ඒ තමයි මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය, කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය, කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරණයේ නිමවුන් තමයි මූල්‍ය ප්‍රකාශන, කළමනාකරණ ගිණුම්කරණයේ නිමවුන් තමයි කළමනාකරණ වාර්තා. විවිධ කළමනාකරණ වාර්තා. මම මේ පළමු පාඩම ඔයාලට නැවත මතක් කිරීමක් කරන්නේ. ඊළඟට ගත්තොත් ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන පරිසරය. අපි දන්නවා මම කිව්ව ඕන ව්‍යාපාරයකට පරිසරයක් තියෙනවා. පරිසරයක්. ව්‍යාපාරයට පරිසරයක් තියෙනවා. ඒ පරිසරයේ වෙනස් වීම සැලකිල්ලට ගත්තේ නැත්නම් ව්‍යාපාරයකට සාර්ථකව ව්‍යාපාර කටයුතු කරන්න බෑ. අපි ඔක මහා පරිමාණව හිතන්නේ නැතුව සරලව ගමු. ඔයාලගේ ගමේ කිසියම් පුජ්‍යලේ පොඩි කඩයක් දානවා. එයා කඩයක් දාලා මේ වටේ පිටේ ඉන්න මිනිස්සු එක්ක නිතරම රණ්ඩු වෙන්න ගියොත්, තරහ වුණොත්, හිනහවත් වෙන්නේ නැත්තම්, දැක්කහම ඔරවනවා නම් ওই කඩේ කරන්න හම්බෙන්නේ නැහනේ. ඒ නිසා ගමේ කඩයක් කරන කෙනෙක් ලේසියකට වටේ මිනිස්සු එක්ක තරහ වෙන්නේ නැහැ. බැන්නත් නිකන් hina වෙලා ඉන්නවා.
ඒ මොකද පරිසරයේ එක්ක ගැටුනොත් මේ කඩේ සාර්ථක කරගන්න බෑ. ඒ වගේම තමයි අපි එක මහා පරිමාණ තත්ත්වයට ගියාම ඕනෑම ආර්ථිකයක් තුළ තියෙන ව්‍යාපාර ඒ පරිසරයේ වෙනස් වීමත් එක්ක ඒ ආර්ථිකයේ තියෙන තාක්ෂණයේ වෙනස් වීම, මිනිස්සුන්ගේ ආකල්පවල වෙනස් වීම, විවිධ ශිල්පීය ක්‍රමවල වෙනස් වීම, නීතිමය වෙනස් වීම එක්ක අපිට වෙනස් වෙන්න වෙනවා. දැන් අපිට වර්තමානයේ උපකාරක පන්ති පවත්වගෙන යද්දී අපිට දැන් මේ නිරෝධායන නීති රීති වලට යටත්ව කටයුතු කරන්න වෙනවා. එතකොට අපිට අර සාමාන්‍ය විදිහට පන්ති කරන්න බෑ. දැන් අපි විශාල ළමයි සංඛ්‍යාවක් ඉදිරියේ පන්ති කරපු අපි කිසිම ළමෙක් නැතුව අපි උගන්වනවා. අපි තාක්ෂණය යොදා ගන්නවා. එහෙම වෙනස් වුණේ නැත්නම් අපිට මින් ඉදිරියට යන්න බෑ. ඒ නිසා පරිසරයේ වෙනස් වීමට අනුව අපි වෙනස් වෙන්න ඕනේ. ගහක වුණත් කුඩා අතුරුකිලි ආරක්ෂා වෙනවලු සුළඟට. මොකද සුළං හමන දිශාවට වෙනස් වෙන ගස්වැල් ආරක්ෂා වෙනවා. හැබැයි වෙනස් නොවි ස්ථාවරින් ගියොත් කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරත් පරිසරයක ගැටෙන්නේ නැතුව බාහිර පරිසරයේ වෙනස් වීම හොඳට හඳුනාගෙන ඊට අනුව වෙනස් වෙන්න ඕන. ඒ වගේ තමයි මේ ව්‍යාපාරයත් තුළ තියෙන ගිණුම්කරණය. මේ පරිසරයේ වෙනස් වීම වලට ගැළපෙන්න ගිණුම්කරණයත් වෙනස් වෙනවා. පරිසරයේ වෙනස් වෙද්දී ගිණුම්කරණයත් වෙනස් වෙනවා. දැන් ගිණුම්කරණය අපි දකින නව ප්‍රවණතා. ගිණුම්කරණයේ අතීතයේ තිබුණු ගිණුම්කරණයම නෙමෙයි. තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගේ ආකල්ප සිතුම් පැතුම් එක්ක වෙනස් වීම වෙලා තියෙනවා. ඒවට අපි කියන්නේ ගිණුම්කරණයේ නව ප්‍රවණතා. එහෙනම් මේ නව ප්‍රවණතා ඇති වෙන්නේ පරිසර සාධක වලට පරිසරයේ වෙනස් වීම වලට සංවේදීතාවයක් දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අපි අධ්‍යයනයේ පහසුව සඳහා ගිණුම් කරන පරිසරය ප්‍රධාන කොටස් 5කට බෙදා ගන්නවා. ආර්ථික හා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, විද්‍යා හා තාක්ෂණික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, ශිල්පීය ආවෘත්තීය පරිසරය. මේ පරිසර සාධකවල වෙනස් වීම තුළ අපි ව්‍යාපාරයකට වගේම ව්‍යාපාරයේ තියෙන ගිණුම්කරණයටත් යම් යම් බලපෑම් වෙනවා. ඒවට අනුව ප්‍රතිචාර දක්වන්න වෙනවා. ඒ වගේම අපි ගිණුම් කරන ක්‍රියාවලියක් තියෙනවා. මේ ගිණුම්කරණයට අපි මම කිව්වා ඉස්සෙල්ලා ගිණුම් කරන ක්‍රියාවලිය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය සහ කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය කියලා. ක්‍රියාවලියක් කියන්නේ කටයුතු රාශියක එකතුවක්. එතන මේ ගිණුම් කරන ක්‍රියාවලියක් තුලත් කටයුතු රාශියක එකතුවක් තියෙනවා. එදිනෙදා හටගන්න ආර්ථික දත්ත ක්‍රමානුකූලව වාර්තා කරලා ඒවා තීරණගත හැකි ආකාරයේ ස්වරූපයකට පරිවර්තනය කරලා ඇල්මත් දක්වන පාර්ශ්වයන් අපේක්ෂා කරන ආකාරයට ලබා දෙන්න නම් එතන කටයුතු රාශියක එකතුවක් තියෙන්න ඕන. එහෙනම් ඒ ඇල්මත් දක්වන පාර්ශ්වයන්ට අපේක්ෂා කරන තොරතුරු ලබා දෙන්න එකිනෙකට අන්තර් සම්බන්ධයක් සහිතව ක්‍රියාත්මක වන කටයුතු රාශියක එකතුවක් ගිණුම්කරණය තුළ දකින්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ගිණුම් කරන ක්‍රියාවලිය. මේ ගිණුම් කරන ක්‍රියාවලියට අපි යොදවන අපි කියනවා ගිණුම් කරන යෙදවුම්. මොකද එදිනෙදා හටගන්න ගනුදෙනු හා සිද්ධි වෙනත් ආර්ථික දත්ත අපි යෙදවුම් හැටියට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ඒවා සකස් කරනවා. තොරතුරු සැකසීම, ප්‍රොසෙසින් සකස් කරලා අපි ගිණුම් කරන නිමවුන් වශයෙන් ඇල්මත් දක්වන කණ්ඩායම් වලට ලබා දෙනවා. අපි කියනවා accounting output. ගිණුම් කරන යෙදුම් වලට කියන්නේ accounting input. එතකොට අපි ගිණුම් කරණයේ තොරතුරු පද්ධතියක් ලෙස දකින්නේ මෙන්න මේ නිසා. ගිණුම් කරන යෙදවුම් නැත්තම් ආර්ථික දත්ත සකස් කරලා තීරණගත හැකි ආකාරයේ නිමු තොරතුරු බවට පරිවර්තනය කරලා ඇල්මත් දක්වන කණ්ඩායම් වලට ලබා දෙන නිසා තමයි අපි ගිණුම් කරණයේ තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ. මේ තොරතුරු සැකසීම තුළ එකිනෙකට අන්තර් සම්බන්ධයක් දක්වන කටයුතු රාශියක එකතුවක් තියෙන නිසා අපි ඒකට කියනවා ගිණුම් කරන ක්‍රියාවලිය. ගිණුම් කරන ක්‍රියාවලිය ප්‍රධාන ආකාරයෙන් මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරන ගිණුම්කරණය කියලා අපි බෙදනවා. මේ තමයි ගිණුම්කරණයේ උසස් පෙළ ගිණුම්කරණයේ පළමු පාඩම් ඒකකය. මම ඊටාම සාරාංශගතව පැහැදිලි කරේ. දැන් අපි
මෑත කාලේ ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න, ඒ වගේම නිර්මාණ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ. එතකොට තමයි මේක පරිපූර්ණ වෙන්නේ. ඒකට ඔයාලගේ දායකත්වය ඉතා වැදගත්. එහෙනම් මින් පස්සේ බලමු අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. තාරක හිනුම් කරන්නේ නිර්මාණශීලී අනාවරණය. සීනාතික පෙරේරා